අපි ගත්තොත් මේ පහුගිය දවස් කීපයක් දිහා බැලුවට පස්සෙත් අපිට පේනවා ඊටා වේගෙන් මරණ වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. හැබැයි අපි කොහොම රටකද මේ? අපට මතකයි මීට අවුරුදු දෙකකට වගේ කලින් පාස්කු ප්‍රහාර වෙච්ච වෙලාවේ. පාස්කු ප්‍රහාර සිද්ධ වෙච්ච වෙලාවේ ඒ ප්‍රහාරයෙන් 130 ගාණක් මිය ගියා, 300 ගාණක් මිය ගියා. එතකොට මේ 300 ගාණක් මේ යාමත් එක්ක අපේ රටේ විශාල කම්පනයක් ඇති වුණා. ඒ ඇති වෙච්ච මිනිසුන් 300කට වැඩි ගාණක් මිය ගියාම ඇති වෙච්ච කම්පනය පාවිච්චි කළා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා බලයට ආවේ. එතකොට අපි දන්නවා ඒ කාලේ තිබිච්ච රනිල් මහත්තයාගේ මෛත්‍රීපාල මහත්තයාගේ රනිල් මෛත්‍රී ආණ්ඩුවට මිනිස්සු මේ වගකීම් පැවරුවා. ඒ නිසා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට ඒක දැනගෙන ඒක වළක්වන්න මැදිහත් වුණේ නැහැ කියන වගකීම බාර ගන්න සිද්ධ වුණා රනිල් මහත්තයටයි මෛත්‍රීපාල මහත්තයටයි. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ ආණ්ඩුව පරද්දන ජනතාව පිළිගැසුනේ. එතකොට ඒ ප්‍රශ්නේ පාවිච්චි කරලා බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව රාජපක්ෂරුන්ගේ ආණ්ඩුව මේ ආණ්ඩුව දැන් මොකද කරලා තියන්නේ ඊට වඩා වැඩි මිනිස්සු මෙරෙද්දී නිහඬව ඉන්නේ. ඉතින් අපි හිතනවා මේ දෙකම එකයි කියලා. පාස්කු ප්‍රහාරයේ තොරතුරු තියෙද්දී දැන ඉඳද්දී ඒක වළක්වන්න නැතුව අපේ රටේ පුරවැසියන් 300 ගණක් මැරෙන්න ආරපු එකට වඩා බරපතලයි දැන් මේ කොරෝනා සම්බන්ධ තොරතුරු දිනපතා වාර්තා වෙද්දී මේ වෛද්‍යවරු මේ සම්බන්ධ වාර්තා කරද්දී වෛද්‍යවරු නිර්දේශ ඉදිරිපත් කරද්දී යෝජනා ඉදිරිපත් කරද්දී ඒව නොසලකා ඉඳලා හැමදාසකම 100කට වැඩි ප්‍රමාණයක් මැරෙන්න යවන එක හරියට වඩා බරපතල කියලා අපි දකිනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ මරණ වලට රනිල් මෛත්‍රී ආණ්ඩුව වාක්‍යන වුණා නම් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් මේ කොවිඩ් මරණ වලට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ මේ රාජපක්ෂ ආණ්ඩුව වග කියන්න ඕන. දැන් අපි ගත්තොත් මේ දවස් කීපයක් දිහා බලන්න කල්පනා කරලා මේ අගෝස්තු මාසේ 9 වෙනිදා අගෝස්තු මාසේ 9 වෙනිදා අපිට වාර්තා වුණා රෝගීන් 111ක්. 10 වෙනිදා 118 වුණා ඒක. 11 වෙනිදා වෙනකොට ඒක 124 වුණා. 12 වෙනිදා වෙනකොට ඒක 156 වුණා. ඒ කියන්නේ දිනපතා වැඩිවීමක් තියෙනවා. ඒතර මේ අර අපේ වෛද්‍යතුමා කිව්වා වගේ මේ සංඛ්‍යා ඇත්තම සංඛ්‍යා නෙවෙයි කියලා අපි දන්නවා. ඊට වඩා වැඩි ඇත්ත සංඛ්‍යා. ඒතකොට මේකෙන් කියන්නේ මොකද්ද? මේ දිනපතාම රෝගීන් ගන්න වැඩි වෙමින් යනවා. 100 පැනලා මිනිස්සු දවසකට මේ යන පටන් ගන්න තියෙනවා. මේ අගෝස්තු 1 වෙනිදාම පටන් ගත්තු මේ මාසේ මේ දවස් 10ට 1 වෙනිදා සිට 10 දක්වා දවස් 10ට අපේ රටේ පුරවැසියන් 971ක් මැරලා තියෙනවා. මේක සරල කාරණයක් නෙවෙයි. තබරපතලයි. මේ ගෝඨාභය රාජපක්ෂලා කොහොමද මේක දිහා බලාගෙන ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්න කියලා අපට තේරෙන්නේ නැහැ. මිනිස්සු නම් හදවතක් තියෙනවා නම් මනුෂ්‍යත්වය තියෙනවා නම් ඒ ජනාධිපතිකම් ඕනේ ඕන මිනිහෙක්ගේ හදවත උණු වෙන්න ඕන මේකට. ඕන මිනිහෙකුට දැනෙන්නකම තියෙනවා මේකට වහා මැදිහත් වෙලා මොකක් කරන්න ඕනයි කියලා. දැන් මේ වෙනුවෙන් මැදිහත් වෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරු PH මහතුරු මේ හැම කෙනෙක්ම උපරිම උත්සාහ දරමින් ඉන්නවා මේ කොහොමද මේක පාලනය කරන්න කියලා. හැබැයි ආණ්ඩුවක් ඒ සඳහා වෙච්ච තීන්දුව ගන්න නැහැ. නිවැරදි තීන්දුව ගන්න නිසා මේ ප්‍රශ්නේ යන්න තීන්දුව කරලා තියෙනවා. අපි දන්නවා දිගට මේගොල්ලන්ගේ තීන්දුව මොකක්ද කියලා. ඒගොල්ලන්ගේ උපාය මාර්ග මොකද්ද? මේ රාජපක්ෂ ආණ්ඩුවේ උපාය මාර්ගය උනේ කොරෝනා පරදෝම නෙවෙයි. කොරෝනා සමග ජීවත් වෙමු. ඒසා කොරෝනා වලින් තොර ජීවිතයක් වෙන සටන් පාටේට වෙනකොට ඒගොල්ලෝ ආවා මොකද්ද? කොරෝනා සමග ජීවත් වෙමු කියලා. ඉතින් කොරෝනා සමග ජීවත් වෙන්න බෑ. වසංගතයක් කොහොමද ජීවත් වෙන්නේ? කොරෝනා සමග ජීවත් වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? හැම කෙනෙක්ම මැරෙන්න ඕන. ඉතින් ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ ඊට ජනගහනය අඩු කරන්න කියලා අපිට හිතෙනවා. මේ හැම කෙනෙක්ම මරා දාලා. ඇයි මේ කොරෝනාත් එක්ක ජීවත් වෙන්න හදන්නේ මේගොල්ලෝ? කොරෝනා සමග ජීවත් වෙමු කියලා කියන්නේ ඒගොල්ලෝ මොකද ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. අපි දන්නවා ඒගොල්ලෝ බොහොම ආරක්ෂිතව පැත්තටලා ඉන්නවා. දැනුත් අපි දන්නවා මේ සීළු රාජ්‍ය සේවකයෝ වැඩට කැඳවලා තියෙන වෙලාවක දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තීන්දුව අරන් තියෙනවා ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට එන පිරිස සීමා කරන්න කියලා. ඉතින් එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපති කාර්යාලයට වැඩ කරන කණ්ඩායම් සීමා කරන හොඳ තීන්දුවක්. හැබැයි ඒ තීන්දුව රට වෙනුවෙන් ගන්න නැත්තේ. එයා විතර රැකලා ඉන්න ඕනකම තියෙන්නේ. රට අනිත් මිනිස්සුන්ගේ ජීවිත නෙවෙයිද? ජනාධිපති අගමැති ඒ කැබිනට් මණ්ඩලයේ කට්ටිය ආරක්ෂා වුණොත් ඇති කියලා ඒගොල්ලෝ හිතන්නේ. කැබිනට් මණ්ඩලයේ කට්ටියත් ආරක්ෂා වෙන්නේ ඒගොල්ලන්ට හැදිලා තියෙන මේක. ඒ නිසා මේ වගකීම් විරහිත ක්‍රියාමාර්ගයක් තියෙන ඊටම බරපතල නිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ වගකීම් විරහිත මේ උද්දච්ච හැසිරීම නවත්තලා මේ මිනිසුන්ගේ ජීවිත දිහා බලලා මේ මරණ සංඛ්‍යාව අඩු කිරීමට වහම තීන්දුව තීරණ ගන්න. අපෙන් අහන්න එපා ගන්න තීරණ මොකක්ද කියලා. අපි දන්නවා මේ වෙලාව වෙනකොට අපේ රටේ මේ වෛද්‍ය නිහාල් අබිසිංහ මහත්තයා වගේ මේ වසංගත රෝග පිළිබඳව තියෙන විශේෂඥ දැනුම තියෙන විශාල පිරිසක් එකතු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරලා දීපු නිර්දේශ තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ දීපු නිර්දේශ තියෙනවා. අපේ රටේ සෞඛ්‍ය මේ වෛද්‍ය සංගම් විසින් කරන ඉල්ලීම් තියෙනවා. මේ හැමෝම කියන මොකද්ද? දැන් වහාම තීරණයක් ගන්න සංචාරන සීමා පනවන්න රට ටික දවසකට වහලා මේ මරණ සංඛ්‍යාව අඩු කරලා මේ රෝහල් වලට පැටෙන බර අඩු කරන්න මෙදිහත් වෙන්නේ කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මොකද කියන්නේ? එයා කියන්නේ අපි රට වහන්නේ නැහැ. ලොක්ඩවුන් කරන්නේ නැහැ.
අර ලොක්ඩවුන් කරන්න නට වහන්න නැත්තම් මේ මිනිස් ජීවිතේ බේර ගන්න ක්‍රමයක් කියන්නකෝ. මොකද්ද කියලා ක්‍රමේ? දෙයියන්ට බාර දීලා හරියන්නේ නැහැ නේ අර කිව්වා වගේ. හැබැයි මේ තාමත් තියෙන මොකද්ද? ඒගොල්ලන්ට මිනිස් ජීවිතවලට වඩා ඒගොල්ලන්ගේ මාන්නය නැත්නම් අර දින උද්දච්චකම වැඩි වෙලා තියෙනවා. අඩියක් පස්සට තියන්න එක අකමැතිය වගේ පේන්න පටන් ගන්න තියෙනවා. මිනිස් ජීවිතවලට ඒගොල්ලන්ට ඒගොල්ලෝ වටේ එන්න ව්‍යාපාරික වලල්ල වැදගත් වෙලා තියෙනවා. ජාවාරම්කාරව වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයක් තියෙන එක ඇත්ත. ඒකට වාක් කියන්න ඕනකම තියෙන මේ ජනතාව නෙවෙයි ඒගොල්ලෝමනේ. ඒ නිසා දැන් මේ තියෙන්නේ මේ ආර්ථික අර්බුදයක් තියෙන එක ඒක පිට දාලා මේ රෝගය පාලනය කිරීම පැත්තක දාලා ආර්ථිකය ගොඩ ගන්න උත්සාහ කරමින් ඉන්නේ. හැබැයි අපි කියනවා පැහැදිලිවම ගත්තොත් මේකෙන් වෙන්නේ මොකද්ද? රෝගය නිසා මිනිස්සුත් මැරිලා ආර්ථිකෙත් ඇරිලා රට නැති වෙලා තමයි ඉවර වෙන්නේ. ඉතින් මේකෙන් තේරෙන්නේ අපිට පාලනය කරන්න තේරෙන්නේ නැති විෂයක් දන්නේ නැති දේශපාලනේ තේරෙන්නේ නැති කෙනෙකුට කණ්ඩායමකට රට පාලනය දුන්නම තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. මේගොල්ලෝ පටන් ගත්තේ වියත්මගේ පාලනයක් කරනවා කියන්නේ. වියත්මගේ එකතු කරන් වියත්මකට අනුව විද්‍යාත්මක පාලනය කරන පටන් ගත්තා. හැබැයි දැන් යන්නේ මොකේද? අවිද්‍යාත්මකේ කියන්නේ. මේ ආණ්ඩුව මේ වසංගතය සම්බන්ධ මුළු ප්‍රවේශයම අවිද්‍යාත්මකයි. අපිට හොඳට මතකයි මුලදී ජනාධිපතිවරයා බොහොම හාස්‍යයෙන් තමයි කිව්වේ රට වහන කිව්ව වෙලාවක යුද්ධෙන් මෙච්චර මරුණා දැන් මේ රෝගෙන් 20 ගානක් 30 ගානක් ඉන්නදී අප රට වහනවද කියලා. ඊට පස්සේ තමයි කිව්වේ හැමතැනම කරපුවා කියන මම තමයි හොඳටම කරේ කියලා. එහෙම කයිවරුග ගහ හිටියේ. ඊට පස්සේ අපිට හොඳට මතකයි මේ එන්නත ඇවිල්ලා ලෝකේ රටවල් මේ එන්නත පාවිච්චි කරන පටන් ගන්නකොට එන්නත ලංකාවට ගෙන්න ගන්න බැරුව හිටියා. ගෙන්නුවේ නැහැ. ඉල්ලුම් කරේ නැහැ. ඒ වුණාට මොකද්ද කරේ? එන්නත් ගැන කතා කරනකොට ඔය පාර්ලිමේන්තුවේ ඇමතිවරුම කිව්වා නෑ එහෙම කලබලයක් අපිට නෑ. එන්නත නෙවෙයි අපිට ඊට වඩා දේවල් තියෙනවා කියලා ඊට පස්සේ මොකද කරේ? පැණිපස්සේ ගියා. මේ මුළු රටක් පැණිපස්සේ ගියා. ඊට පස්සේ මුට්ටි දැම්ම ගංගාව වලට මිත්‍යා පිටිපස්සේ ගියා. ආණ්ඩුවේකට උදව් කරා. ආණ්ඩුවේ සඳහා අනුබල දුන්නා. සෞඛ්‍ය ඇමතිනිය තමයි මේ හැම එකේම පෙරමුණ අරන් හිටියේ. ඒතර එහෙම මිත්‍යා පිටිපස්සේ ගිය ආණ්ඩුවක් නිසා කලින් පැණිපස්සේ ගිහිල්ලා මුට්ටිය ඇතැරලා එක එක જાති වෙන වෙන විකාර කර කර ඉඳලා ඊට පස්සේ එන්නත් ටිකක් හමුනාට පස්සේ දැන් හිතන් ඉන්නවා එන්නත ගහම වැඩි ඉවරයි කියලා. දැන් වෛද්‍යවරු කියනවා මේ එන්නත තමයි දැන් මේ වෙලාවේ තියෙන අපිට තියෙන එක බලාපොරොත්තුවක් එක විසඳුමක්. හැබැයි එන්නතෙන් මේ සියල්ල විසඳෙන්නේ නැහැ කියලා එන්නත් පිළිබඳව දන්න වෛද්‍යවරු කියනවා. එන්නත් දෙකක් ගැහුවත් හැදෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. මේ ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්න වාර්තාවක් තියන්නේ මොකද්ද? වැඩිම ප්‍රමාණයක් එන්නත් කරේ අපේ රට කියලා වාර්තා තියන්නේ. ඒ වැඩිම ප්‍රමාණයක් අපේ එන්නත් කරේ අපි කියන වාර්තාව මේ පැත්තෙන් තියෙනකොට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කරුවට වෙන්නේ රට බවටපත් කිරීමේ වාර්තාවත් මේ ආණ්ඩුවට තියන්න සිද්ධ වෙනවා. දැන් ලෝකේ මරණ සංඛ්‍යාවෙන් ගත්තොත් මම හිතන්නේ අපි දැන් මරණ අනුපාතයෙන් ගත්තොත් වැඩි මරණ අනුපාතයකට ලංකාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ආණ්ඩුව මේ දිගටම අනුගමනය කරන උද්දච්ච මුග්ධ මේ වැරදි ප්‍රවේශය වෙනස් කරලා දැන්වත් අඩු ගානේ මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ මතයට කන් දීලා වැඩ කරන්න ඕන කියලා තමයි අපි හිතන්නේ. දැන් ඇත්තම ගත්තොත් එහෙම ආණ්ඩුව හැසිරෙන මේ වෙලාවේ අඳගොළු බීරි හැසිරීමක් තියෙනවා. අඳගොළු බීරි. ඒ කියන්නේ සිහි බුද්ධියකින් හැසිරෙන බවක් පේන්නේ නැහැ. අඩු ගානේ අපිට තේරෙන්නේ නැහැ මේ අපි සාමාන්‍ය ජනයා අතටපත් වෙන දත්ත ටික ජනාධිපතිතුමාගේ ළඟට යනවාද කියලා. ඇයි එතුමා දත්ත තොරතුරු එකතු කරන්නේ වෛද්‍යවරුන්ගෙන් නෙවෙයිනේ බුද්ධ්‍යංශ වලින්. හමුදා බුද්ධ්‍යංශ වලින්. අපි දන්නවා හමුදාව වැඩ කරන්නේ කොහොමද කියලා. හමුදාව පුරුදු කරලා තියෙන්නේම නායක සතුටු කරන්නේ. yes sir ඔව් sir කියන්නේ. අපිට සැකයක් තියෙනවා ඒගොල්ලෝ හොයාගන්න මේ තොරතුරු කියනවාද කියලා. ඒ නිසා එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේවත් දන්නේ නැහැ. නැත්තම් දැනගත්තත් තමන්ගේ උද්දච්චකම නිසා හරි මෝඩකම නිසා හරි මොකක් හරි හේතුවක් මත තීන්දුව නොගෙන ඉන්නවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ අහිංසක ජීවිත නැති වෙනවා. මිනිස්සු විශාල විපතටපත් වෙලා තියෙන පවුලකට මේ රෝගේ හැදිලා. පවුල කෙනෙක් නැති වෙලා පවුලටම එළියට බහින්න බැරි වෙච්ච හිර වෙච්ච වෙලාවක මොකද්ද කරන්නේ? මොකද මේ රෝගය කියලා කියන්නේ මෙතෙක්කල් බිහි වෙච්ච කිසිම රෝගයක් වගේ නෙවෙයි. මැලේරියා හැදුනා නම් අපි දන්නවා මැලේරියාව කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. මදුරුවෙන් බෝනේ. එතකොට රෝගේ නැති අයට ගිහිල්ලා රෝගේ තියෙන අයට උදව් කරන්න පුළුවන්. ළඟට යන්න පුළුවන්. හම්බෙලා කතා කරන්න පුළුවන්. අතින් ගල්ලන් කතා කරන්න පුළුවන්. දුක විමසන්න පුළුවන්. නමුත් මේක එහෙම නෙවෙයි. ළඟට යන්න බැරි කරනවා. හම්බෙන්න බැරි කරලා තියෙන්නේ. වෙන විපතක් නම් ඒත් යන්න පුළුවන් අපිට. ගම් වතුරක් ගල්ලා නම් ආයමක් ගිහිල්ලා නම් සුනාමියක් ඇවිල්ලා නම් රටේ වෙන ප්‍රශ්නයක් නම් යුද්ධයක් නම් බෝම්බ පුපුරලා නම් මිනිස්සු මැරෙනවා නම් තවත් මිනිහෙකුට ගිහිල්ලා ළඟට ගිහිල්ලා උදව් කරන්න පුළුවන්. හැබැයි මේක එහෙම කරන්න බෑ. ඒ නිසා මේකේ විශේෂත්වය ආණ්ඩුව තේරුම් ගත යුතු තියෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන මේ අසරණ වෙන මිනිස්සුන්ගේ ජීවිතවලට ආණ්ඩුව වගකීම් බාරගත යුතුයි. අපි කියන්නේ නිසා මේ මරණවල වගකීම ආණ්ඩුව බාර ගන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාතුළු ආණ්ඩුව මේක බාර ගන්න. මොකද ඒගොල්ලන්ගේ නොසලකිල්ලෙන් සිද්ධ වෙන මරණ තමයි මේ සිද්ධ වෙන්නේ. වෛද්‍යවරු විසින් තමයි අඩු ගානේ මේ තත්ත්වය මේ මට්ටම පාලනය කරලා තියෙන්නේ. නැත්තම් ඊට බරපතල මේ තත්ත්වය. දැන් බලන්නකෝ. ආණ්ඩුවට මේ පිළිබඳව අනුතරම් ගන්න කවුද? ආණ්ඩුවට පිටින් ඉන්න වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම විතරක් නෙවෙයි ආණ්ඩුව ඇතුළෙත් මේ ප්‍රශ්නේ තියෙනවා.
දැන් මම දැක්ක පොත දවසක තිස්ස විතරණ මහත්තයා කියනවා එතුමා ලෝකෙටත් උපදෙස් දීපු කෙනෙක් වසංගත රෝග පිළිබඳව. හැබැයි මාව ගණන් ගන්න නැහැ. මම පැත්තක දාලා දින්නේ කියලා. ඉතින් මහාචාර්ය තිස්ස විතරණව මේ වත් අඩු ගන්න කැබිනට් එකේ ඉන්න ගණන් ගන්න නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතකොට අනිත් අය ගැන කුමන කතාවද? ඒ වගේම අපි දැක්ක පොත දවස්වල සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. එතුමියත් විශේෂඥ වෛද්‍යවරියක්. එතුමිය තමයි කොවිඩ් මේ රෝග අමාත්‍යාංශේ බාර වෙන්නේ. ඒතර එතුමිය කියනවා අහපු වෙලාවක මාධ්‍යවේදීන් නායකයෝ තමයි තීන්දුව ගන්න. ඒක මම දන්නේ මේ මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ පරිස්සම් කරලා ඉන්න. එතන මේ කොවිඩ් බාර ඇමතිනිය විශේෂඥ වෛද්‍යවරයෙක් කියනවා තීන්දුව ගන්න උඩ ඉන්න කට්ටිය තමුන්නාන්සලා පරිස්සම් කරලා ඉන්න කියලා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? අඩු ගානේ එතුමියටවත් ඇහුම්කන් දෙන්න ගෝඨාභය රාජපක්ෂ මතන් ලෑස්ති නැහැ කියන එක. අපි දැක්ක පොදස්ස පින්තූරයක් තිබ්බ ඔය ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව රැස් වෙලා. එතකොට ඒතන දේශපාලඥයෝට කියනවා මැද්දට වෙලා මෙලොවත් වෙලාවක් දන්නේ නැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මුල්ලක දාලා ඉන්නේ. එයා වෙන මොකද්ද වැඩක් කරගෙන හිටියේ. ඉතින් එහෙම තියෙන නිසා මේකේ තියෙන මොකද්ද මේ මෝඩ දේශපාලකයෝ රැළ මේකේ නායකත්වයේ බාර අරගෙන තියෙනවා. මේ සඳහා මැදිහත් වෙන්න පුළුවන් දැනුම තියෙන කට්ටිය පැත්තක දාලා තියෙනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ එහෙම කරන්න නෙවෙයිනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවේ විද්වතුන්ගේ උපදෙස් මත විද්වතුන්ගේ පාලනයක් ගණන් කියලා. දැන් අපි අඩු ගන්න ඒ විද්වතුන්ට වියත් මගේ හැටවත් කියනවා පොඩ්ඩක් මේ ගැන කතා කරලා කියන්න මේ යන ක්‍රමය වැරදි කියලා එතුමාට කියන්න කියලා. ඒ නිසා ජනාධිපතිවරයා ආණ්ඩුව මේ උද්දච්ච හැසිරීම නවත්තලා වහම මේකට මැදිහත් වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් යෝජනා කරන ක්‍රියාමාර්ග වහම අරගෙන මේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙනවා. දැන් මේක අපි කියනකොට අපි දන්නවා ආණ්ඩුවයි ආණ්ඩුව වෙනුවෙන් කුලියට ලියන මහත්තුරුයි කියන පටන් ගන්නේවි මේකේ වැරද්ද තියෙන්නේ මිනිස්සුන්ගේ කියලා. මිනිස්සුන්ට කිව්වට අහන්නේ නැහැ. මිනිස්සු ඇවිදිනවා, අරේ යනවා, මේ යනවා, කඩේ යනවා, මාස්ක් හරියට දාන්නේ නැහැ, උද්ඝෝෂණ කරනවා, ඔය જાති කියන පටන්. හැබැයි අපි කියනවා මේකට මිනිස්සු මත මේක පටවන්න ලෑස්ති වෙන්න එපා. ජනතාවගේ හැසිරීමට හේතුව මොකද්ද? ආණ්ඩුවේ ප්‍රවේශය. ආණ්ඩුව තමයි ආදර්ශය දෙන්න ඕනකම තියෙන්නේ. ආණ්ඩුව තමයි ගත්තු නීති රකින්න ඕනකම තියෙන්නේ. අපි දන්න පොගු දවස්වල සංචාරණ සීමා දාලා තිබ්බනම් තමයි මීට මාස එකමාරට වයි කලින් ඒ සංචාරණ සීමාවක් වුණාද? ආණ්ඩුව හැමදේම කරගත්තා. හැමතැනම ඇවිද්දා. එතකොට සාමාන්‍ය මිනිස්සු බලන් ඉන්නවා සංචාරණ සීමාවක් දැම්මට නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඉතින් තමන්ගේ අවශ්‍යතාවට ඒගොල්ලොත් යනවා. ඒ නිසා මේක ජනතාවට පටවන්න නැතුව මේක පැහැදිලි ගත්තොත් ආණ්ඩුව තමන්ගේ අඩුපාඩු තේරුම් ගත යුතු තියෙනවා. දැන් මේ වෙලාවේ ගත්තමත් මේ අලුතෙන් ප්‍රභේදයක් ඇවිල්ලා මේ ඩෙල්ටා කියන එක ඇවිල්ලා මේක පැතිරෙනවා කියලා දැනුම් දීලා තියෙද්දි එතකොට මේ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු මේ සම්බන්ධ පරීක්ෂණ කරපු අය මොරටු විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම් දැනුම් දීලා තියෙද්දි ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව ඒක නොසලකා රට අරණ පැත්තට තීන්දුව ගත්තේ නැද්ද? අපි දන්නවා පහුගිය මාසේ මැද හරිය වෙනකොට තමයි ආණ්ඩුව රට අරණ පැත්තට තීන්දුව ගත්තේ. ඒක අනුව මොකද කරේ? නතර කළ තිබෙච්ච විවාහ මංගල උත්සව පවත්වන්න අවසර දුන්නා. දුන්නද නැද්ද? අවසර දුන්නා. එකේ ගණන් 50යි උපරිම 150යි කිය අවසර දුන්නා. ඊට පස්සේ ඉස්පාරින් අවසර දුන්නා. සම්භාවන මධ්‍යස්ථාන මොකටද? සම්භාවන මධ්‍යස්ථාන වල අත්‍යවශ්‍ය වේද්ද? ඒක අරින්න අවසර දුන්නා. ඊට පස්සේ සතිපොළ පවත්වන්න අවසර දුන්නා. ඉතින් සතිපොළක පුළුවන් ද මේ මීටරේ දුරින් ඉඳගෙන මේ නිරෝධායන නීති වලට අනුව පොළ කරගෙන යන්න? ඒ අවසර දුන්නා. ඊට පස්සේ එතරින් නතර වෙන්නේ නැතුව රට ක්‍රමානුකූලව රටේ සංචාරන සීමා ඉවත් කළා. ඊළඟට අපිට මතකයි පහුගිය දෙවෙනිදා මේ මාසේ අගෝස්තු මාසේ දෙවෙනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන්ට වැඩට එන්න කියලා චක්‍රලේ ගැහුවා. සියලුම රාජ්‍ය සේවකයන්ට. ඒගොල්ලෝ කොහෙද යන්නේ? සියලුම රාජ්‍ය සේවකයන් වැඩට එනකොට ඒගොල්ලෝ කෝච්චියෙන් දුවන, බස් එකේ එන්න දුවන. ඒත් බස් වල තෙරපෙ එන්නේ, කෝච්චියේ තෙරපෙ එන්නේ. ටිකට් ගන්නකොට මීටර දුරින් ඉන්නවා, ටිකට් තරම් නැග්ගට පස්සේ ඔක්කොම කර උඩ තමයි හැමෝම යන්නේ. ඒතකොට ඒකෙන් බෝ වෙන්නේ නැද්ද? ඒතකොට මේ සම්බන්ධ විශාල විරෝධයක් ආවට පස්සේ දවස් 3කට පස්සේ ආණ්ඩුවට සිද්ධ වුණා ඒ චක්‍රලේකේ අපෝ හරවන්න. අඩු ගානේ චක්‍රලේකයක් ගහනකොට ඒකෙන් සිද්ධ වෙන දේවත් තේරෙන්නේ නැති ආණ්ඩුවක්. ජනාධිපති ලේකම් මේ චක්‍රලේක ගැහුවේ මුළු රාජ්‍ය සේවකයෝ ඔක්කොටම වැටෙන්නේ කියලා. ඒකට අපි අහන්නේ තමයි ආණ්ඩුවක් මේ කොහෙද යන්නේ? මොකද්ද මේ ගන්න තීන්දුව? කවුද මේ තීන්දුව ගන්නෙ? අපි දැක්ක ආණ්ඩුවේම ප්‍රධානියෙක් කියන මේ මොලේ මැරිච්ච වයසක මිනිස්සු ගන්න තීන්දුව කියලා මේවා. ඉතින් මොලේ මැරිච්ච මිනිස්සු ගන්න තීන්දුව වලින් වෙන්නේ මොකද්ද? අපි දන්නේ නැහැ මොලේ මැරලාද කියලා. ඇත්තටම මොලේ මැරිලාද මොලේ නැද්ද කියලා තේරෙන්නේ නැහැ. මොලේ මැරිච්ච හරි නැති හරි මිනිස්සු ගන්න තීන්දුව වලින් වෙන්නේ මොකද්ද? මේ රටේ පුරවැසියෝ මැරෙනවා. ඒගොල්ලන්ගේ මොලේ මැරලා නම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මේ රටේ පුරවැසියන් මේ යන එක ඉතා බරපතල කාරණයක්. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තයන් පස්සේ ජනතාවට දොස් කියන එක තීරණයක් නැහැ. පෞද්ගලික දස්ලා අපි දැක්කා රටේ පෝලිං කීපයක් තිබ්බා. ගෑස් පෝලිමක් තිබ්බා. ඇයි ගෑස් පෝලිමක් තියෙන්නේ? ගෑස් සිඟයක් ආවම ගෙදර උයන්න විදිහක් නැත්තම් ගෑස් නැත්තම් ඉතින් ගෑස් ටින් එක අරගෙන පෝලිම යනකොට මොකද්ද කරන්නේ මිනිස්සු? ඉතින් ආණ්ඩුව සමත් වෙන්න මේ වගේ වසංගතයක් අස්සේ මිනිස්සුන්ට මේ ගෑස් ටික හරියට ලබා දෙන ක්‍රමයක් හදන්න. ගෑස් ටික දෙන්න බැරි නම්
කිරිපිටි ටික දෙන්න බැරි නම් ඉතින් ඊට පස්සේ කිරිපිටි පොලිමක් හැදෙනවා ආපස්සට ගත්තම. ඒ නිසා මිනිසුන්ගේ බාහන් අඩු වුණාම ජීවත් වෙන්න බැරි වුණාම මිනිසු මරණය පැත්තක දාලා ගෑස් ටික ඉන්න පොලිමට යනවා. කිරිපිටි හොයන්න පොලිමට යනවා. ඒක මිනිස්සුන්ගේ වැරද්දක් නෙවෙයි. මිනිස්සු එහෙම තමයි හැසිරෙන්නේ. ආණ්ඩුවක් දැනගන්නවා මිනිස්සු හැසිරෙන්නේ එහෙම කියලා. ඒවට තමයි ආණ්ඩුවකට සැලසුම් තියෙනවා, ක්‍රමවේද තියෙනවා, නීති රීති තියෙනවකම තියෙන්නේ. අවසාන උනේ මොකද්ද? දවස් 3-4ක් මිනිස්සුන් ගෑස් පොලිමේ තියලා අන්තිමට ගෑස් මිල වැඩි කරා. ඉතින් ගෑස් මිල ගෑස් මිල වැඩි කරන්න නැතුව ඉන්න ඕන. වැඩි කරනවා නම් ওই පොලිම වල තියන තු වැඩි කරන්න ඕන. තීන්දුවක් ගන්න තේරෙන්නේ නැහැ. තීන්දුව ගන්න බෑ මේ ආණ්ඩුවට. මොකද්ද වෙච්ච දෙයක් තියෙනවා ආණ්ඩුවට. ආණ්ඩුව ගන්න තීන්දුව බොහෝට ගත්තොත් වැරදි තීන්දුව ගන්න නැත්නම් මේකෙන් විශාල අරුබුදයක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි කියන්නේ මිනිස්සු පාඩ බහින්නෙත් මොකටද? තමන්ගේ අයිතිවාසිකම් නැතුණාම පාඩ බහින් සිද්ධ වෙනවා. නිකන් මේ පාඩ බහින් රට විවෘත කරාම ඉතින් ජනතාව හිතනවා ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද අපේ රටේ හැම ජනතාවගේ හැමෝම විශේෂඥ වෛද්‍යවරු නෙවෙයිනේ. අපේ රටේ සාමාන්‍ය ජනතාවට තේරෙනවද මේ වෛරස් හැසිරෙන්නේ මෙහෙමයි, ඒක බෝ වෙන්නේ මෙහෙමයි, ඒව තේරෙන්නේ නැහැ. ඒ නිසා රට විවෘත කරාම දැන් ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වම ඉතින් මිනිස්සුන්ගේ වැඩි තමයි තමන්ගේ අවස්ථාව වෙනුවෙන් පාඩ බහින එක. ඒ නිසා රට විවෘත කරලා මේ රෝගයෙන් පරිස්සම් වෙන්න ඕන කියන මානසිකත්වය මිනිස්සුන්ගෙන් අයින් කරලා ඊට පස්සේ වැක්සින් එක ගැහුවට පස්සේ ඔක්කොම හරි කියන මතයක් හදලා හැදුවේ කවුද? ආණ්ඩුවනේ. ඒක වැරදි මතයක් නේ. හදලා මිනිස්සුන්ට පාට එන්න අවස්ථා හදලා ඉඩ ඇරලා දැන් මිනිස්සුන්ට බැලලා වැඩක් නැහැ. නිසා මේකේ මේ සමස්ත ක්‍රියාවලිය වගේම ආණ්ඩුව බාරගත යුතු තියෙනවා. නිසා අපි කියන්නේ මොකද්ද? ආණ්ඩුවට දැන්වත් අඩු ගානේ ඔය ආඩම්බරකම් පැත්තක තියලා දැන්වත් මේ යන ජනතාව ගැන, මේ රෝගී වෙන ජනතාව ගැන හිතලා තීන්දුව ගන්න. වෛද්‍යවරු විසින් ආණ්ඩුවට බල කරන තීන්දුව ගන්න. ඒ තීන්දුව ගන්නකොට මිනිස්සු පීඩාවටපත් වෙනවා නම් ඒ පීඩාවටපත් වෙන මිනිස්සුන්ට සහන දෙන්න. ඒක ආණ්ඩුවක වගකීමක්. ආණ්ඩුවපත් කරන ඒකටනේ අපිට අර හර්නේ සහෝදරය කිව්වා වගේ ආණ්ඩුවපත් කරේ අපි නෙවෙයි, මේ රටේ ජනතාව 69ක් ජනතාව ආණ්ඩුවට ඡන්දෙ දීලා ආණ්ඩුවපත් කරේ රට දෙයියන්ට බාර දෙන්නේ නෙවෙයිනේ. දැන් මිනිස්සු ආණ්ඩුවට ඡන්ද දෙනවා. ආණ්ඩුව විපතක් ආවට පස්සේ වාසිය ඒගොල්ලෝ ගාව තියාගන්න විපත බාර දෙන දෙයියන්ට. එහෙමනම් තියෙන දේ තමයි ආණ්ඩුව අයින් වෙලා ගිහලා දෙයියොත් එක මේකන් තුන් බේරගෙන අපිට ඉලා ගන්න ඕනකම තියෙනවා. ඉතින් ආණ්ඩුව නිසා දැන් ওই විකාර කරන්නේ නැතුව මේ වගකීම් බාර අරගෙන හරි තීන්දුව අරගෙන මේක පාලනය කිරීමට මැදිහත් වෙන කියලා අපි ඉල්ලනවා. ඒ වගේම අපි කියනවා මේ රටේ ඉන්න මේක තේරෙන අයට, මේ අවබෝධය තියෙන අයට ආණ්ඩුවට මේ බලපෑම කරන්න. මේ ආණ්ඩුවට බල කරේ නැත්තම් මොකක් කරගන්න බෑ. අපි දන්නවා බල කරෝතින් යමක් කරගන්න පුළුවන් කියලා. මොකද මේගොල්ලෝ වැඩ කරන්නේ එහෙම. හිතලා වැඩ කරන අය නෙවෙයි. අර කතාවක් තියෙනවානේ. බීරන්ට ඇසෙන්න විශාල සද්දයක් වුණා කියලා. නිසා ලොකු සද්දකින් කිව්වොත් තමයි ඇහෙන්නේ. යන්තම් ඇහෙන්නේ. ඒ නිසා අපි කියන හැමෝටම මේ ආණ්ඩුවට බල කරන්න. ආණ්ඩුවේ ඇතුලේ ඉන්න මේ ගැන පුංචි හැඟීමක් තියන අය ඉන්නවනම් මුනිවත රකින්න එපා. ඒකට බල. මොකද ඔබ කාටවත් මේ වගකීම් ගැලවෙන්න වෙන්නේ නැහැ. ජනාධිපතිට මේ විතරක් වගකීම තියලා ගැලවෙන්න වෙන්නේ නැහැ. මුළු ආණ්ඩුවක්ම, ඇමති මණ්ඩලයක්ම, ආණ්ඩු මන්ත්‍රී මණ්ඩලයම මේකට වග කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ව්‍යසනය වළක්වන්න මැදිහත් වෙන්න. ඒ වගේම අපි ජනතාවටත් කියනවා එකක් ඔබ පරිස්සම් වෙන්න. ඔබව රකින්න නැති ආණ්ඩුවක් තියෙනවා. ඔබ ගැන හිතන්නේ නැති ආණ්ඩුවක් තියෙනවා. ඔබේ ජීවිතවල වටිනාකම දන්නේ නැති ආණ්ඩුවක් තියෙනවා. බලෙන් ඔළුව උදුම්මගත්තු, උද්දච්චකමෙන් පිරිච්ච, සල්ලි හම්බ කිරීම අරමුණු කරගත්තු, ව්‍යාපාර ගැන විතරක් හිතන, ආර්ථිකය ගැන විතරක් හිතන, මිනිස් ජීවිත ගැන හිතන්නේ නැති ආණ්ඩුවක් හදාලා තින්නේ. ඒ නිසා ඒ ආණ්ඩුව ඔබ රකින්න. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න. ඔබේ ආරක්ෂාව ඔබ බලා ගන්න. ඒ ඇස්සේ මේ જાතිය ආණ්ඩු නැවත ගේන්න තු ඉන්නත් පාඩමක් ඉගෙන ගන්න. මේ දෙවිවරු රෝගේන බොහෝ දෙනා ආවට පස්සේ යක්ෂයෝ වගේ කියලා දැන් අපි දැකලා තියෙනවා. නැත්තම් පෙරේතයෝ කුම්බාණ්ඩුව කියලා අපි දැකලා තියෙන නිසා මේක අත්දැකීමක් කරගන්න. ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ ජාතික ජන බලවේගයේ හැටියට මේ රෝගේ පාලනය කිරීම සඳහා අපිට සංවිධානයක් ලෙස අපට ලබා දී හැකි ඕන උදව්වක් අපි දෙන්න ලෑස්ති. හැබැයි ආණ්ඩුව තමයි තීන්දුව ගන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව නිවැරදි තීන්දුව අරගෙන මේ ව්‍යසනය දැන්වත් පාලනය කරලා මේ විනාශ වෙන ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට මැදිහත් වෙන්න කියන තද බල කිරීම අපි ආණ්ඩුවට කරනවා. ආණ්ඩුවට කරමින් අපි සාකච්ඡාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. You're watching the Life Traveller channel.